නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ඒ පරිනිර්වාණයෙන් පස්සේ ඉතුරුණු ශේෂ වුණු විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ. ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් අප ඉදිරියේ මේ විරාජමාන වැඩ සිටින සේරුවිල්ල මංගල මහා සෑරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි නමස්කාරය කරමු. අපි හැමදෙනාටම මේ උතුම් ධර්මයේ කියා දුන්න, මට මේ උතුම් පැවිදි ජීවිතයට පත් වෙන්න මම් පිට සලසා දුන්න, උතුම් උපසම්පදාව ලබන්න මම් පිට සලසා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සීරවිල මංගල මහා සෑරජාණන් වහන්සේ සුපිහිටි මේ සීරවිල පිම්බිමේ වාර්ෂිකව පැවැත්වෙන නිකිණි මහා පින්කම් මාලාව මං හිතන්නේ ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන පින්කම් මාලා අතරින් සුවිශේෂීම පින්කමක්. නිකිණි පින්කම කියලා කියපුවාම ඒක සීරුවිල පින්කම. නිකිණි පින්කම කියපුවාම ඒක නිසා මේ උතුම් නිකිණි පින්කම් මාලාවේ අපි මේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ බිඳක් ශ්‍රවණය කරන්න. සුවිශේෂී දේ තමයි මේ නිකිණි පින්කම් මාලාව පැවැත්වෙන්නේ වස් කාලේ, වස්සාන කාලේ. පින්වත්නි, වස්සාන කාලේ අතීතයෙන් ධම්ම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙන් ධම්ම භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මාර්ගය බහුල වශයෙන් ප්‍රගුණ කරපු කාලයක්. ඉන්දියාවේ වස්සාන කාලයට වහිනවා. අදටත් දැන් මේ කාලෙත් ඉන්දියාවේ වස්සාන කාලයට වහිනවා. ලංකාවේ සාමාන්‍යයෙන් නියං කාලෙනේ මේ කාලේ. වස්සාන කාලය කියලා අපි හැඳින්වුවාට ලංකාවේ නියං කාලේ සාමාන්‍යයෙන් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියන්නේ ලංකාවේ හොඳටම පායන කාලේ. ඉන්දියාවේ වහිනවා අදටත්. එහෙනම් ඒකෙමුත් අපිට පැහැදිලි භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ ඉන්දියාවේ කියලා. ලංකාවේ වස් කාලේ ලංකාවේ වැස්ස නැහැ. ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ ඉන්දියාවේ අදටත් වස්සාන කාලේ වහිනවා. ඉතින් මේ වස්සාන කාලේ අධික විදියට වහින නිසා, රසාව තියෙන නිසා භික්ෂුන් වහන්සේලා එක තැනක වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා අනුජානාමි භික්කවේ වස්සං වස්සානි වස්සං උපගන්තුම්. මහණෙනි, මම අනුදැන වදාරනවා වස්සාන කාලේ වස්වසන්න, එක තැනක වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා විනය නීතියක් පැනෙවුවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස්වසන්න කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා එක තැන වස්වසද්දී ගිහි උදවිය
ඒ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරනවා. භික්ෂුන් වහන්සේලා ඉතිරි මාස ගානෙම ධර්ම ප්‍රචාරය කළා. බුදුරජාණන් වහන්සේ වස් කාලේ පළවෙනි වස් කාලේ අවසානයේ 69ක් රහතන් වහන්සේලා පහළ වෙලා හිටියන්නේ. ඒ පහළ වෙලා හිටපු 69ක් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවවාද කළේ මහණෙනි චාරිකාවේ වඩින්න. දෙව් මිනිසුන්ට යහපත පිණිස චාරිකාවේ වඩින්න. මහණනි ධර්මයේ දේශනා කරන්න මේ මුල මැද අග පිරිසිදු මේ මුළුම්මනින්ම පිරිපුන්නු මේ උතුම් ධර්මයේ කියා දෙන්න දෙව් මිනිසුන්ට යහපත පිණිස. ඒ අනුශාසනාව භික්ෂුන් වහන්සේලා අතටත් භික්ෂුන් වහන්සේලා පිළිපදිනවා. ඉතින් එදා භික්ෂුන් වහන්සේලා බොහෝ කොට චාරිකාවේ වැඩියා. ඒ චාරිකාවේ වඩින්න අපහසුයි වස්සාන කාලේ. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා වස් කාලේ එක තැනක වාසය කරන්න කියලා. අර ගිහි උදවියගේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාස ගාණක් භික්ෂුන් වහන්සේලා චාරිකාවේ වැඩලා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ධර්මයේ ප්‍රගුණ කරපු බණ භාවනා කරපු කාලයක් තමයි වස්සාන කාලේ. ඒක නිසා රහතන් වහන්සේලා විශාල වශයෙන් පහළ වුණා වස්සාන කාලේ. මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා විශාල වශයෙන් පහළ වුණා වස්සාන කාලේ. ඒ වගේම තමයි ගිහි උදවියට භික්ෂුන් වහන්සේලාට දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරලා අප්‍රමාණ පින්දම් රැස් කරගන්න අවස්ථාව ලැබෙන කාලයක් වස්සාන කාලේ. ඒ වගේ මේ අපෝපස්ථාන කරද්දී භික්ෂුන් වහන්සේලා තමන්ට අපෝපස්ථාන කරන ගිහි දායකයන්ට ධර්මයේ කියා දෙනවා. ගිහි උදවියටත් ධර්මය අහන්න බොහෝ කොට ලැබෙන කාලයක් වස්සාන කාලේ. ඒක නිසා වස්සාන කාලේ අති සුවිශේෂී. අපි මේ ගත කරන්නේ ඒ සුවිශේෂී වස්සාන කාලේ. ඉතින් මේ වස් කාලේ මං හිතන්නේ වෙන වස් කාල වලට වඩා සැබවින්ම වස් කාලයක් කියලා හිතෙනවා. මොකද භික්ෂුන් වහන්සේලාට කොහොමවත් ඇවිදින්න විදිහක් නැහැ. කොරෝනා නිසා. ඒ නිසා එක තැනකට වෙලා බණ භාවනා කරගන්න පුළුවන් කාලයක්. ඉතින් අර ගිහි උදවියට පන්සල් වලට විහාරස්ථාන වලට ආරණ්‍ය වලට අසපු වලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න තියෙන අවස්ථාව නැති වෙලා. ඒ දහම් අවවාද කරගන්න ලබන්න තියෙන අවස්ථාව නැති වෙලා ඒ අඩුව සම්පූර්ණ කරනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ගිහි උදවියට ඕනතරම් ගිහි උදවියට ඒ ගැළපෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දෙනවා ස්වාමීන් වහන්සේලා. ඒ අඩුවත් සම්පූර්ණ වෙනවා. ඒක නිසා මං හිතන්නේ ඇත්තටම වස්සාන කාලයක් කියලා. ඉතින් පින්වත්නි අද මේ නිකිනි පින්කම් මාලාවේ මා ඔබට කියා දෙන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල. ඉතින් මේ දවස්වල මේ සජ්ජායනා කරන්නේ සංයුත්ත නිකායේ. ඒක නිසා සංයුත්ත නිකාය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ විශාල වශයෙන් ධර්මයේ අඩංගු තාමත්ම ලස්සන වැදගත් දහම් කොටස් අඩංගු දහම් පරයයන් තියෙන කොටසක් සංයුත්ත නිකායේ. එයින් සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කියලා කියන්නේ මේක හඳුන්වන්නේ කන්ද සංයුත්තේ කියලා. පංච උපාදානස්කන්ධය ගැන අඩංගු දේශනා බොහෝ කොට මේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල ඇතුළත්. ඒ දේශනා අතර තියෙනවා සුවිශේෂී දේශනාවක්. මේ දේශනාවේ නම පුප්ප සූත්‍රය. පුප්ප කියලා කියන්නේ පුෂ්ප. එමත් නැත්නම් මල උපමා කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භයේ දේශනා කරනවා නාහම් භික්කවේ ලෝකේන විවදාමි. මහණෙනි මම මේ ලෝකයා සමග වාද ભેද ඇති කරගන්නේ විවාද කරන්නේ. එනකොට හරි ලස්සන දෙයක් නේ. බුදුරජාණන් දේශනා කරනවා නාහම් භික්කවේ ලෝකේන විවදාමි. මහණෙනි මම ලෝකයා සමග විවාද ඇති කරගන්නේ නැහැ. ලෝකෝචකෝ භික්කවේ මයා විවදති. මම ලෝකයා සමග විවාද ඇති කරගත්තේ නැතුණාට ලෝකයා මා සමග විවාද ඇති කරගන්නවා.
න භික්කවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති. මහණෙනි ධර්මවාදී කෙනෙක් ලෝකයා සමග වාද විවාද වලට යන්නේ නැහැ. ධර්මවාදී කෙනෙක් ලෝකයා සමග වාද විවාද වලට යන්නේ නැහැ, ධර්මයේ ඉස්මතු කරනවා මිසක්. වාද ભેද ඇති කරගන්නේ නැහැ කියනවා. යම් භික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිත්තං නත්තිති වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ පණ්ඩිතයන් කියලා කිව්වේ නුවණැති ප්‍රඥාවන්ත උදවිය පණ්ඩිතයන් කියලා කිව්වේ. මේ ලෝකයේ පණ්ඩිතයන් යම් දෙයක් නැහැ කියලා නැත කියලා දේශනා කරනවාද කියනවාද? අහම් පිත්තං නත්තිති වදාමි, මම කියන්නේත් ඒ දේ නැහැ කියනමයි. මේ ලෝකේ යම් පණ්ඩිත කෙනෙක් නුවණැති බුද්ධිමත් කෙනෙක් ඒ උදවිය නැත කියලා යමක් දේශනා කරනවාද? මහණනි මම කියන්නේත් ඒ දේ නැහැ කියනමයි. යම් බික්කවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං අස්මීති වදාමි. මහණනි ඒ නුවණැති පණ්ඩිත උදවිය යම් දෙයක් ඇත කියලා දේශනා කරනවාද කියනවාද? මහණනි මම දේශනා කරන්නේත් ඒ දේ ඇත කියලාමයි. එතකොට වාද විවාද හටගන්නේ නැහැ නේ. පණ්ඩිත උදවිය නුවණැත උදවිය යම් දෙයක් නැත කියලා දේශනා කියනවාද? බුදුරජාණන් දේශනා කරන මහණනි මම කියන්නේත් ඒ දේ නැහැ කියලා. පණ්ඩිත උදවිය නුවණැති උදවිය යම් දෙයක් ඇත කියලා කියනවාද? මහණෙනි මම කියන්නේත් මම දේශනා කරන්නේත් ඒ දේ ඇත කියලාමයි. ඒතර ඒක තමයි නුවණැති ප්‍රකාශය, පණ්ඩිත ප්‍රකාශය, ප්‍රඥාවන්ත ප්‍රකාශ. ඒතර ප්‍රඥාවන්ත ප්‍රකාශ ඔස්සේ ප්‍රඥාවන්ත උදවිය අතර වාද ભેද නැහැ. ඒතර ප්‍රඥාවන්තයන් කියන දේ ගැන වාද ભેද හටගන්නේ දුෂ්ප්‍රඥ උදවියට. ඒකනේ බුදුරජාණන් දේශනා කරන මහණනි මම ලෝකයා සමග වාද කරන්නේ නැහැ. හැබැයි ලෝකයා මා සමග වාද කරනවා කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිංච බික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං තමහං නත්තිති වදාමි. යමහං නත්තිති වදාමි. මහණනි මොකක්ද? පණ්ඩිත උදවියත් මමත් අපි දෙපිරිසම නැත කියලා දේශනා කරන්නේ මොකක්ද? කියා දෙන්නේ මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං. කියන්නේ විපරිණාම ධම්ම කියන එක අනිත් පැත්ත. අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං නත්තිති වදාමි. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි රූපය රූපම් භික්කවේ නිච්ඡං. නිච්ඡං කියලා කියන්නේ නිට්ටය නිච්ඡං. දුවං කියලා කියන්නේ ස්ථිර. දුවං කියලා කියන්නේ ස්ථිර. සස්සතං කියලා කිව්වේ සාස්වත. දිගින් දිගට පවතින සාස්වත. සස්සතං. අවිපරිණාම ධම්මං කියලා කියන්නේ නොවෙනස්ව පවතින, වෙනස් වෙන්නේ නැති රූපයක් භික්කවේ නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං නත්තිති. ඒ නිට්ටය ස්ථිර සාස්වත වෙනස් නොවන රූපයක් නැත කියලා පණ්ඩිතෝදිවිය කියනවාද? මහණෙනි මම කියන්නෙත් එවැනි රූපයක් නැහැ කියලාමයි. يعني නিত্য ස්ථිර සාස්වත ඒ වගේම වෙනස් නොවන රූපයක් නැත කියලා පණ්ඩිත උදවිය කියනවා. නුවණැත උදවිය කියනවා මහණනි මම කියන්නෙත් එවැනි රූපයක් නැහැ කියලාමයි. ඒ වගේම නিত্য ස්ථිර සාස්වත වෙනස් නොවන වේදනාවක් නැත කියලා පණ්ඩිත බුද්ධිමත් උදවිය කියනවා මහණෙනි මම කියන්නෙත් එවැනි වේදනාවක් නැහැ කියලාමයි. එවැනි සංඥාවක් නැහැ කියලාමයි. එවැනි සංස්කාරයක් නැහැ කියලාමයි. එවැනි විඥානයක් නැහැ කියලාමයි. එනකින් භාග්‍යවතුන් මේ උලුප්පලා පෙන්වන්නේ මොකද්ද? රූපය
වේදනා සංඥා සංකාර විඥාන නিত্য රූප ඒවා නැහැ. නিত্য නැහැ. ස්ථිර නැහැ. శాశ్వත නැහැ. නොවෙනස්ව පවතින්නේ නැහැ කියන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිංච පික්කවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං යමහං අත්ථීති වදාමි. මහන්නේ මොකක්ද? පණ්ඩිතයනොත් මමත් ඇත කියලා කියන්නේ මොකක්ද? රූපම් භික්කවේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං අස්මීති වදාමි. මහණි අනිත්‍ය වූ දුක්ඛාගත වූ වෙනස් වන රූපයක් තියනවා කියලා පණ්ඩිතයන් කියනවාද? මහණෙනි මම දේශනා කරන්නේ එවැනි රූපයක් ඇත කියලයි. කොහොම රූපයක්ද? අනිත්‍ය දුක්ඛාගත වෙනස් වන විපරිණාම ධම්ම වෙනස් වන ධර්මතාවයටයි රූපයක් ඇත කියලා පඬිතු උදවිය කියනවාද? මහණෙනි මම කියන්නේ එවැනි රූපයක් ඇත කියලයි. අනිත්‍ය දුක්ඛාගත වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වේදනා සංඥා සංකාර විඥාන පඬිතු උදවිය ඇත කියලා කියනවාද? මහණෙනි මම කියන්නේත් අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වේදනා සංඥා සංකාර විඥාන ඇත කියලයි. එතන මොකද්ද මේ බුදුරජාණන් දේශනා කරන්නේ? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා. මේවා දුකටයි කියලා. වෙනස් වෙන ධර්මතාවයටයි කියලා. මේවා නිට්ටය නෑ, ස්ථිර නෑ, శాశ్వත නෑ, වෙනස් නොවන දේවල් නොවේ කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා. ඒතර ඒවා කාගේ ප්‍රකාශද? නුවණැති උදවියගේ. පඬිතු උදවියගේ, බුද්ධිමත් උදවියගේ, ප්‍රඥාවන්ත උදවියගේ කතා. එතකොට ප්‍රඥාවන්ත නුවණැති බුද්ධිමත් පඬිතු උදවියගේ මෙහෙම කතා කියද්දී දේශනා කරද්දී කැළඹෙන්නේ කවුද? කැළඹෙන්නේ දුෂ්ප්‍රඥ උදවිය. ඇයි ඒ උදවියට හිතා ගන්න බෑ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා අනිත්‍යලු, දුකයිලු, අනාත්මයිලු, මේවා වෙනස් වෙනවලු කියලා කියනකොට ඒ උදවියට ඒක උහුලන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළානේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සියල්ල අනිත්‍යයි කියලා කියනකොට, දුකයි කියලා කියනකොට, අනාත්මයි කියලා කියනකොට මේවා නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා හිතාන හිටපු බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පවා කලන්ත දානවා කියනවා. ඒ අයට ඒවයි විපිලිසර වෙනවා කියනවා. තැති ගන්නවා කියනවා ඒ උදවිය. කොයි වගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කැලේ ඉන්න තනි සිංහයා, කේසර සිංහියෙක්, තනිව හැසිරෙන කේසර සිංහියෙක් නිදාගෙන ඉඳලා කෑම හොයන්න යන්න ඉස්සර වෙලා සිංහනාද කරනවා. ඒ සිංහනාද කරද්දී කැලේ ඉන්න අනිත් සියලු සත්තු බයටපත් වෙනවා කියනවා සිංහනාදය අහලා. සියලු සත්තු තැති ගන්නවා කියනවා සිංහනාදය අහලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ බැඳලා ඉන්න මංගල හස්ති රාජයා අර দমনය කරලා මනාකොට দমনය කරපු මංගල හස්ති රාජයා පවා අර සිංහනාදය ඇහුනොත් එහෙම මල පහ කර කර දුවනවා කියනවා. අර දන්වැල් කඩාගෙන. ඇයි? බය වෙනවා කියනවා. ඒ හස්ති රාජයා පවා, මංගල හස්ති රාජයා පවා බය වෙනවා කියනවා. මොකටද බය වෙන්නේ? සිංහනාදයට. බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරනවා මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි කියලා. මේ ලෝකයේ සියල්ල දුකට අයිතියි කියලා. මේ ලෝකයේ සියල්ල අනාත්මයි කියලා, වෙනස් වෙන ධර්මතාවයට අයිතියි කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. එතකොට ලෝකේ කැළඹෙනවා. නොකැළඹී ඉන්නේ කවුද? නුවණැති උදවිය, පඬිතු උදවිය, ප්‍රඥාවන්ත උදවිය, බුද්ධිගෝචර උදවිය කැළඹෙන්නේ නැහැ. ඇයි? ඒ උදවියට ඒක විශේෂ වෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ ලෝකේ ලෝක ධම්මෝ. මහණෙනි මේ ලෝකයේ ලෝක ධර්ම කියලා දෙයක් තියෙනවා. ඒක ලෝක ස්වභාව, ලෝක ධර්ම.
යන් තථාගතෝ අபிසම්බුජ්ජති මහණියේ ලෝක ධර්ම තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරගන්නවා. අபிසම්බුජ්ජති. අபிසමේති ඒවා මනාකොට දැනගන්නවා. ඒ ලෝක ධර්ම. අபிසම්බුජ්ජිත්වා අபிසමිත්වා ආචික්කති. ඒවා ගැඹුරින් අවබෝධ කරගෙන මනාකොට දැනගෙන ප්‍රකාශ කරනවා. ලෝක ධර්ම. ආචික්කති. දේශේති දේශනා කරනවා. පඤ්ඤපේති පනවනවා. පට්ඨපේති පිහිටවනවා. විවරති විවෘත කරනවා. විභජති බෙද බෙදා දක්වනවා. උත්ථානී කරෝති උඩුකුරු කරලා පෙන්නනවා මෙන්න බලන්න කියලා. මොකද්ද? ලෝක ධර්ම. හරි. ලෝක ධර්ම තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරගෙන මනාකොට අවබෝධ කරගෙන මනාකොට තේරුම් අරගෙන මනාකොට දැනගෙන දේශනා කරනවා. ඒක විවෘත කරනවා. උඩුකුරු කරලා පෙන්නනවා මෙන්න බලන්න කියලා. කිංච භික්ඛවේ ලෝකේ ලෝක ධම්මෝ මහන්නේ මොකක්ද මේ ලෝකයේ තියෙන ලෝක ධර්ම? එවැනි ඒ තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරන තථාගතයන් වහන්සේ මනාකොට තේරුම් ගන්න ඒ අවබෝධ කරගෙන මනාකොට දැනගෙන කියා දෙන දේශනා කරන පිහිටුවන පනවන විවෘත කරන උඩුකුරු කරලා පෙන්නන ලෝක ධර්ම මොනවද? රූපම් භික්කවේ ලෝකේ ලෝක ධම්මෝ මහණෙනි රූපය ලෝකේ ලෝක ධර්මයක්. එහෙනම් රූපය ලෝක ධර්මයක්. ඒ රූපේ මොකක්ද මේ ලෝක ධර්මයේ? එතකොට රූපේ තියෙන අනිත්‍ය බව. ඒක ධර්මතාවයක්. දුක් ස්වභාවය රූපේ ඒක ධර්මතාවයක්. රූපය අනිත්‍ය වුණේ බුදුරජාණන් වහන්සේද අනිත්‍ය කළේ? නෑ. ඒක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ පහළ නොවුනත් රූපය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් රූපය අනිත්‍යයි. හැබැයි තථාගතයන් වහන්සේ මේක අවබෝධ කරගන්නකම් රූපය අනිත්‍යයි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. රූපය දුකයි කියලා තේරෙන්නේ ඇයි? ලෝක ධර්මයේ තේරෙන්නේ නැති නිසා. තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නකම් රූපය දුකයි කියලා තේරෙන්නේ නැහැ. රූපය අනාත්මයි කියලා තේරෙන්නේ නැහැ. රූපය අස්තිරයි කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ නොතේරෙන්නේ? ලෝක ධර්ම. එහෙනම් ලෝක ධර්ම ඒක ලෝක ස්වභාවයක්. ඒක තථාගතයන් වහන්සේ අනිත්‍ය කළේ නැහැ. රූපය අනිත්‍ය කියලා තථාගතයන් වහන්සේ දැන් අනිත්‍ය ගැන කතා කරනකොට රූපය අනිත්‍යයි කියලා කතා කරනකොට මිනිස්සු බයිනවා බුදුරජාණන් වහන්සේට. අනිත්‍ය ගැන කියන්න එපා කියලා. ඔය බණ කියන්න එපා කියලා. බණ කියන ඒ අනිත්‍යයි කියලා කියන ස්වාමීන් වහන්සේලාට බයිනවා මේ අනිත්‍යයි අනිත්‍යයි කියනවා කියලා. ඒතර හිතාන ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේව අනිත්‍ය කළා කියලා. මේ ලෝක ස්වභාවය කියා දෙන ස්වාමීන් වහන්සේලා මේව අනිත්‍ය කළා කියලා. නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානීයක ලෝක ධර්මයක්. ඒ ධර්මයේ ලෝක ධර්මය, ඒ ලෝක ස්වභාවය තථාගතයන් වහන්සේ මනාකොට ගැඹුරින් අවබෝධ කරගන්නවා. තථාගතයන් වහන්සේ මනාකොට ගැඹුරින් දැනගන්නවා. දැනගෙන ඒක කියා දෙනවා. ඒක දේශනා කරනවා. හරි? ඒක විවෘත කරනවා. ඒක පිහිටවනවා. ඒක උඩුකුරු කරලා පෙන්නනවා මෙන්න බලන්න රූපී ස්වභාවය කියලා. හරි? වේදනාව ලෝක ධර්මයක්. නනි වේදනාව ලෝක ධර්මයක්. ඒ මොකද්ද ලෝක ධර්මයේ ස්වභාවය? ඒක ස්වභාවය මොකක්ද? අනිත්‍යයි. වේදනාව නිට්ටය නෑ. ඒක අනිත්‍යයි. හරි? සංඥාව නිට්ටය නෑ, අනිත්‍යයි. සංස්කාර නිට්ටය නෑ, අනිත්‍යයි. විඥානයේ නිට්ටය නෑ, අනිත්‍යයි. මේවා දුකට අයිති, මේවා අනාත්මයි, මේක අස්තිරයි. මේක ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරගන්නේ මේ ලෝක ධර්මය. බුදුරජාණන් වහන්සේ මනාකොට දැනගන්නේ මේ ලෝක ධර්මය. බුදුරජාණන් වහන්සේ මනාකොට අවබෝධ කරගෙන ගැඹුරින් අවබෝධ කරගෙන මනාකොට දැනගෙන ලෝකෙට කියා දෙන්නේ මේ ලෝක ධර්මය. අපිට නොතේරෙන්නේත් මොකද්ද? ওই ලෝක ධර්මය.
රූපය අනිත්‍යයි කියලා අපිට තේරෙන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියලා අපිට තේරෙන්නේ නැහැ. සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝබික්කවේ තථාගතයන් ඒවං ආචික්ඛ්‍යමානී මහණෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට ගැඹුරින් අවබෝධ කරගෙන දැනගෙන ওই විදිහට දේශනා කරද්දී කියා දෙද්දී ආචික්ඛ්‍යමානී දේශීයමානී දේශනා කරද්දී පඤ්ඤාපියමානී පනවද්දී පට්ඨපියමානී පිහිටුවද්දී විවරියමානී විවෘත කරද්දී විභජ්‍යමානී බෙද බෙදා පෙන්වද්දී උත්තානි ඒ කියන්නේ උඩුකුරු කර පෙන්වද්දී හරි උඩුකුරු කර පෙන්වද්දී න ජානාති ඒක දන්නේ නැහැ කියනවා ඒක තේරෙන්නේ නැහැ කියනවා අනිත් උදවියට න පස්සති ඒක දකින්නේ නැහැ කියනවා තමහම් භික්කවේ බාලං පුතුජ්ජනං අන්දං අචක්කුකං අජානන්තං අපස්සන්තං කින්ති කරෝමි මහණෙනි මම ওই විදිහට මේක තේරුම් අරගෙන මේක ගැඹුරින් අවබෝධ කරගෙන මේක කියා දෙද්දී දේශනා කරද්දී මේක පිහිටවද්දී පනවද්දී විවෘත කරද්දී උඩුකුරු කරලා පෙන්වද්දී මහණෙනි මේ අන්ධ බාල මේ ඇස් නැති මේ තේරෙන්නේ නැති මෝඩ උදවියට මේක නොතේරෙන එකට මම මොනවා කරන්නද කියලා අහන බුදුරජාණන් වහන්සේ. අනේ දැන් මේක මෙච්චර බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගෙන මේක දේශනා කරද්දී තේරෙන්නේ නැත්තම් මේ එහෙම මහන්නේ බුදුරජාණන් බලන්නකො බුදුරජාණන් වහන්සේ මේ අහන විදිය. හරි. න ජානාති ඒක දැනගන්න නැත්තම් න පස්සති ඒක දකින්න නැත්තම් කවුද? තමහම් භික්කවේ බාලං බාල උදවිය පුතුජ්ජනං පුතජ්ජන උදවිය අන්දං අන්ධ උදවිය අචක්කුකං ඇස් නැති උදවිය මහණි ඒක දකින්න නැත්තම් ඒක දැනගන්න නැත්තම් තේරෙන්නේ නැත්තම් කින්ති කරෝමි මහණි මම මොනවා කරන්නද? බුදුරන් වහන්සේ යනවා මහණි මම මොනවා කරන්නද මේ උදවියට මේක තේරෙන්නේ නැත්තම් මේ ලෝක ධර්මතාවයේ තේරෙන්නේ නැත්තම් මම මෙච්චර කියා දෙද්දී මම මොනවා කරන්නද කියලා අහනවා. කවුරු ගැනද මේ කියන්නේ? අපි ගැන. බුදුරජාණන් වහන්සේට කොච්චර අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද? කොච්චර අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ භාග්‍යතුන් වහන්සේගේ සිතේ සම්බුදු හද මණ්ඩලේ මෙච්චර මා මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන කියා දෙද්දි මේක මේ උදිවේ තේරුම් ගන්න නෑ නේ කියලා ඒ සම්බුදු හද මණ්ඩලේ කොච්චර අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද? අපි ගැන. ඇයි මේක අනිත්‍යයි කියලා දුකයි කියලා කියනවා තේරෙන්නේ නැහැ. දේශනා දහස් ගානකින් කියනවා මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි තේරෙන්නේ නැහැ. තේරුණා නම් සසරින් නිදහස් වෙන්න බෑ. මේක තේරුණා නම් මාර්ගඵල ලබන්න බෑ. එහෙනම් ලබන්නේ නැත්තේ ඇයි? තේරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ අහන මහණනි මම මොනවා කරන්නද? තේරෙන්නේ නැත්තම්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ උලුප්පා පෙන්නුවේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට ඒ සම්බුද්ධ කෘත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ උලුප්පා පෙන්නුවේ දේශනා කළේ මේ දුක අවබෝධ කරන්න. හරි. දුක කියලා දේශනා කළේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුක. කොහෙද තියෙන්නේ ඒක? පංච උපාදානස්කන්ධේ. අපිට කොහෙ ගිහිල්ලා අවබෝධ කරන්න තියෙන්නේ? තියෙන්නේ මෙතන. කොතනද? මෙතන. තමා ළඟ. ඔබ ළඟ බලන්න.
පංච උපාදානස්කන්ධය. මෙන්න කොහේවත් යන්න ඕනේ පංච උපාදානස්කන්ධය බලන්න. තමා ළඟ බලන්න පංච උපාදානස්කන්ධය. රූපය පළවෙනි උපාදානස්කන්ධය. රූපය හැදින්නේ හැම වෙලාවෙම අපි තුල හැදෙනවා. රූපාදානස්කන්ධය. හැම මොහොතකම අපි තුල හැදෙනවා රූපාදානස්කන්ධය. කොහෙද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. හැම මොහොතකම හැදෙනවා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා. යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකංචේව චක්කුං අපරිබින්නම් හෝති. ආශ්මත්නි යම් මොහොතක ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් අජ්ජත්තිකංචේව ආවුසෝ චක්කුං අපරිබින්නම් හෝති. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම් ඒ කිව්වෙ මොකද්ද? හොඳට ඇස් දෙක පේනවා නම්. ඇස බිඳිලා නැහැ. හොඳට ඇස් දෙක පේනවා නම්. හරි? බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. ඒ ඇස ඉස්සරහට බාහිර රූපයකුත් පැමිණිලා නම්. බාහිර රූපයක් ඇස ඉස්සරහට පැමිණෙනවා කියලා කියන්නේ මේ රූපය ඇවිල්ලා මේ මල් පොකුර මගේ මේ ඇස් දෙකට රූපයක්. මේ මහා සෑය මගේ මේ ඇස් දෙකට රූපයක්. ඇස්වල වෙන රූපයක්. හරි? එතකොට රූපය ඇවිල්ලා මගේ ඇහි වදින්නේ නෑනේ. එහෙනම් මොකද්ද ඇසේ ආපාතනය වෙන්නේ? ආලෝකයක්. ආලෝකය. ඒ කියන්නේ ආලෝකේ නැත්තම් රූප පේන්නේ නැත්තේ. මම විද්‍යාවටත් ඉගෙනගෙන තියෙනවනේ විද්‍යාව ඉගෙන ගත්ත කට්ටිය. ආලෝකය කියලා පාඩම ඉගෙනගෙන නැතිනේ. නේ? එහෙනම් ආලෝකයක් ඇවිල්ලා පතිත වෙනවා මේ ඇසි. ඒ රූපේ අදාළ ආලෝකය ඇවිල්ලා ඇසි පතිත වෙනවා. ඒක මේ කියන්නේ. අජ්ජත්තිකංචේව ආවුසෝ චක්කුං අපරිබින්නම් හෝති. ආශ්මත්නි ආධ්‍යාත්මික ඇස හොඳට තියෙනවා නම් බිඳිලා නැත්තම් බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූප ඇසි පතිත වෙනවා නම් රූපේ පතිත වෙනවා කියන්නේ ආලෝකී පතිත වෙන්නේ. හරි? තජ්ජේව සමන්නාහාරෝ හෝති. ඒ කෙරෙහි අවධානය යොමු වුණොත්, මානසිකාරය යොමු වුණොත්, සමන්නාහාර හෝති කියන්නේ මානසිකාරය යොමු වුණොත්. ඒ කියන්නේ ඇස අරගෙන ඉන්නවා, ඇස ඉස්සරහා රූපේ තියෙනවා. ඒ රූපේ ආලෝකයේ ඇසි පතිත වෙනවා. චක්කුප්පසාදී ඇසි. එමෙතන චක්කුප්පසාදී පතිත වෙනවා. අපේ අවධානය, මානසිකාරය ඒකට යොමු වෙනවා. සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතිභාවෝ හෝති. මේ මොහොතේ අර මානසිකාරය යොමු වෙනකොට ඒ රූපය කෙරෙහි ඇස ඉස්සරහා තියෙන රූපය කෙරෙහි මානසිකාරය යොමු වෙනකොට ඊට අදාළ විඥාණය ඇසේ පිහිටනවා. ඊට අදාළ විඥාණය ඇසේ පිහිටනවා. ඒක මේ කියන්නේ ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතුභාවෝ හෝති. ඊට අදාළ විඥාණය ඇසේ පිහිටනවා. තන් තථා භූතස්ස රූපං රූප උපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. ඔන්න රූප උපාදානස්කන්ධය හැදෙනවා. මේ මොහොතේ. එහෙනම් ඇසින් අපි හැම වෙලාවෙම ඇසින් රූප බලන්නේ නැත්? බලනවා. එහෙනම් මොකද හැම වෙලාවෙම හැදෙන්නේ? රූප උපාදානස්කන්ධය. යන් තථා භූතස්ස වේදනා වේදනූපාදානස්කන්ධී සංඝහං ගච්ඡති. මේ මොහොතේ යම් විදීමක් හට ගන්නවද අර රූපය හරහා වේදනා උපාදානස්කන්ධය එතන තියෙනවා. හැම වෙලාවෙම නම් මේ වේදනා උපාදානස්කන්ධය හැදෙන්නේ නැද්ද? යන් තථා භූතස්ස සංඥා සංඤ්ඤුපාදානස්කන්ධී සංඝහං ගච්ඡති. මේ මොහොතේ යම් සංඥාවක් ඇද්ද සංඥා උපාදානස්කන්ධය එකයි. යන් තථා භූතස්ස සංඛාරා සංඛාරූපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. ඒ මොහොතේ යම් සංස්කාරයක් ඇද්ද චේතනාවක් ඇද්ද ඔන්න සංස්කාර උපාදානස්කන්ධය. යන් තථා භූතස්ස විඥානං විඥානූපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. ඒ මොහොතේ යම් විඥානයක් ඇද්ද දැන ගැනීමක් ඇද්ද
ඒ විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. ඔන්න රූපය ඇසේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හටගන්න විදිය. ඒ වගේම සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ආධ්‍යාත්මික කන බිඳිලා නැත්තම්, ඒ කියන්නේ කන් දෙක හොඳට ඇහෙනවා නම්, දැන් ආධ්‍යාත්මික ඇස බිඳිලා නම් ඇස හරහා ওই පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැහැ. ඇයි? රූප පේන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැහැ. එහෙනම් හිතනවා ඇති සමහරට ඇස් දෙක පේන්නේ නැත්තම් හරිනේ අප්ප වැඩේ කියලා. ඇයි? පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැහැ. ඒ වුණාට ඉතුරු ආයතන තියෙනවනේ. ආධ්‍යාත්මික කන බිඳිලා නැත්තම් බාහිරාච සද්දා ආපාතං ආගච්ඡති. බාහිර ශබ්දය මේ කනේ ආපාතනීය වෙනවා නම්, පතිත වෙනවා නම්, අර ශබ්ද මාත්‍රේ මේ කනේ පතිත වෙනවා නම්, හරි? තජ්ජස් සමන්නාහාරෝ හෝති. ඒ කෙරෙහි අවධානය යොමු වෙනවා නම්, මානසිකාරය යොමු වෙනවා නම්. ඇයි එහෙම එකක් දැම්මේ? මානසිකාරය යොමු වෙන සද්ද තමයි අපිට ඇහෙන්නේ. නැත්තම් කොච්චර මේ පරිසරයේ සද්ද තියෙනවද? අපිට හැම වෙලාවෙම හැම සද්දයක්ම ඇහෙන්නේ නැහැ. මේ කනේ පතිත වෙන හැම සද්දයක්ම අපිට ඇහෙන්නේ නැහැ. ඇයි? මානසිකාරය යොමු වෙන්නේ නැහැ. අනේ මානසිකාරය යොමු වෙන්නේ නැහැ. හැම එකටම මානසිකාරය යොමු වෙන සද්ද ඇහෙන්නේ. තජ්ජස්ස සමන්නාහාරෝ හෝති. ආන්න මානසිකාරය යොමු වෙනවා සද්දෙට. එහෙනම් මානසිකාරය යොමු වෙනවා නම් ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. ඔන්න ඒ ශබ්දයට අදාළ විඥානේ කනේ පිහිටනවා. හරි. එහෙනම් කනයි ශබ්දයයි විඥානේ එකතු වුණා. විඥානේ පිහිටියා. තන් තථාභූතස්ස රූපං රූපපාදානස්කන්ධී සංඝහං ගච්ඡති. ඒ මොහොතේ කෙනාගේ යම් රූපයක් ඇද්ද, ඒකට රූපපාදානස්කන්ධය කියලා කියනවා. යන් තථාභූතස්ස වේදනා වේදනෝපාදානස්කන්ධී සංඝහං ගච්ඡති. ඒ මොහොතේ කෙනාගේ යම් විදීමක් ඇද්ද, වේදනා උපාදානස්කන්ධය. ඒ මොහොතේ කෙනාගේ යම් සංඥාවක් ඇද්ද, සංඥා උපාදානස්කන්ධය. ඒ මොහොතේ කෙනාගේ යම් සංස්කාරයක් ඇද්ද, චේතනාවක් ඇද්ද, සංස්කාර උපාදානස්කන්ධය. ඒ මොහොතේ කෙනාගේ යම් විඥානයක් ඇද්ද, විඥාන. එහෙනම් බලන්න කනෙත් හැදුනන්නේ රූප උපාදානස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය කනෙත් හැදුනන්නේ. ওই විදිහටම නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා, මනසෙත් තියෙනවා. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොනවද කියන්න? ඇසින් රූප බලන එකයි, කනින් ශබ්ද අහන එකයි, නාසයෙන් ගඳ සුවඳ විඳින එකයි, දිවෙන් රස විඳින එකයි, කයින් පහස විඳින එකයි, හිතින් හිතන එකයි. ওই ටික නේද අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. එහෙනම් මේ ජීවත් වෙනවා කියලා කරන මේ ටිකෙන් මොනවද හැදෙන්නේ? පංච උපාදානස්කන්ධය. හැම මොහොතකම නිදහස් වෙච්ච එක මොහොතක් නෑ. හැම මොහොතකම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හැදෙන්නේ හැම මොහොතකම හදාද ඉන්නේ දුක. හැම මොහොතකම හදාද ඉන්නේ දුක. නිදහස් වීමක් නැද්ද? තියෙනවා. නිදහස් වීමක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කරා. මෙන්න මෙහෙමයි මේක හැදෙන්නේ. මෙන්න මෙහෙමයි මේක හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නොහදන්නේ කොහොමද මේක? නොහදන්නේ කොහොමද මේක? තේරුම් ගන්න ඕනි ඇසී යථා ස්වභාවය. තේරුම් ගන්න ඕනි රූපේ යථා ස්වභාවය. ඇසට පේන රූපේ යථා ස්වභාවය. තේරුම් ගන්න ඕනි ඇසී පහළ වෙන විඥානයේ යථා ස්වභාවය. මේ තුන එකතු වෙනවාද යම් මොහොතක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අසත් රූපයත් නිසා පහළ වෙනවා, උපදිනවා. මොකද්ද? ඇසේ විඥානය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අසත් රූපයත් දැන් ඔන්න ඇස ඉස්සරහා රූපේ තියෙනවා. හරි? රූපේ
ඇස ඉස්සරහා රූපේ තියෙනකොට මේකේ ආලෝකයේ ඇසේ පතිත වෙද්දී ඒක මං කිව්ව අවධානය යොමු වෙනවා කියලා මනසිකාරය යොමු වෙනවා කියලා. මනසිකාරය යොමු වුණා නම් මොකද්ද වෙන්නේ? විඥානය පිහිටනවා. ඇසේ මේ රූපයට දාල විඥානය ඇසේ පිහිටනවා. ඒ විඥානය ගැන මේ කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥානං. ඔය සිද්ධිය මේ කිව්වේ. තින්නං සංගති පස්සෝ. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඇසයි රූපයයි විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. තින්නං සංගති පස්සෝ. පස්සපච්චයා වේදනා. ස්පර්ශය ඇති වුණාද විඳීම හට ගන්නවා. ස්පර්ශය හට ගන්නවද විඳීම හට ගන්නවා. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවාද ඒක හඳුනා ගන්නවා. ඔය මේ සිදුවෙන ක්‍රියාවලිය මේ. යමක් විඳිනවාද ඒක හඳුනා ගන්නවා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්ඛේති. යමක් හඳුනා ගන්නවද ඒ ගැන විතර්ක කරනවා. ආපව හිතනවා. චේතනා පහල කරනවා. යං සංජානාති තං විතක්ඛේති. යම් විතක්ඛේති තං පපංචේති. යමක් ගැන හිතනවාද විතර්ක කරනවාද ඒ ඔස්සේ ප්‍රපංච හට ගන්නවා. ඔන්න ප්‍රශ්නේ හැදෙන තැන මේ. යම් විතක්කේති තම් පපංචේති. අලුත් වචනයක්. මොකද්ද? ප්‍රපංච. ප්‍රපංච කියන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ඨි. ප්‍රපංච කිව්වේ තණ්හා මාන දිට්ඨි. හැදෙන්නේ කොහොමද? යම් විතක්කේති තම් පපංචේති. ඇසින් දකින අර රූපය ගැන විතර්ක කරනවා. චේතනා පහල කරනවා. යම් විතක්කේති තම් පපංචේති. හිතනවද මොකද්ද හටගන්නේ? ප්‍රපංච. ඒ කියන්නේ විතර්ක කරනවද ප්‍රපංච හට ගන්නවා. තණ්හා මාන දිට්ඨි. යම් පපංචේති. යම් මොහතක ප්‍රපංච හට ගන්නවද තණ්හා මාන දිට්ඨි හට ගන්නවද? යම් පපංචේති තතෝ නිදානං. ඒ හේතු කරගෙන තතෝ නිදානං පුරිසං. පුරුෂයාගේ මනුෂ්‍යයාගේ සත්වයාගේ. තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරති. තණ්හා මාන දිට්ඨි වලට අනුව එයා ලෝකේ හඳුනා ගන්නවා. පපංච සංඥා සංඛා සමුදාචරති. කුමක් ගැනද? අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අතීත අනාගත මේ මොහොතේ ඇසින් දැනගන්නා වූ රූපය ගැන. තණ්හා මාන දිට්ඨි. තණ්හා කියලා කියන්නේ මගේ. තණ්හා මගේ. මාන මම. තණ්හා මාන දිට්ඨි මගේ ආත්මය. සක්කාය දිට්ඨිය. තණ්හා මාන දිට්ඨි මගේ මම මගේ ආත්මය. අපි හැම වෙලාවෙම හිතට දෙනව නේද මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. අපි හැම වෙලාවෙම භාවනා කරන්න කියලා කියනව නේද මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ මම මගේ ආත්මය කියලා හැදෙන විදිය. ඉතින් බලන්න කියනවා මේක මගේ නෙවෙයි, මම නෙවෙමි, මගේ ආත්මය නෙවෙයි කියලා. හැම වෙලාවෙම බලන්න කියනවා. මෙහෙම නිකන් කිය හිටියට මේක එන්නේ. මොකද්ද කරන්න ඕනි? රූපයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවා. එතකොට තමයි අර තණ්හා මාන දිට්ඨි හට නොගන්නේ. විතර්ක කරාට විතර්කේ එන්නේ නැහැ. විතර්කයට එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි ප්‍රපංච හට ගන්නෑ. එතකොට ක්‍රමක්‍රමෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ හැදෙන්නේ උතන ලියා ගන්න තියෙන්නේ එතනින්මයි. ප්‍රශ්නේ
ලියා ගන්න තියෙන්නේ මෙතනින්මයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ලියා ගන්න ලිහෙන විදිහ ඉගෙන ගන්න ඉපේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් ඕනි අපිට. නුවණින් විමසන්න දෙයක් තියෙන්න ඉපේ. පරතෝ ഘോഷයේ තියෙන්න ඉපේ. යෝනිසෝ මනසිකාරය කරන්න. හරි. සම්මාදිට්ඨිය උපදින්න කරුණ කීපයක් බලපානවනේ. මොකද්ද? සම්මාදිට්ඨිය උපදින්න බලපානවා පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි. සම්මාදිට්ඨිය උපදින්න. ඒතර සම්මාදිට්ඨිය උපදින්න යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් තියෙන්න ඉපේ. අපිට ඔය නිකන් සාමාන්‍ය හිතන විදිහට මේ හිතට මනසිකාරය කරගෙන හිටියට මේ සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ නේ. අපි කරන්නේ මොකක්ද? මොකද්ද? අපිට තේරෙන විදිහට තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් වගේ අපිට තේරෙන විදිහට ඔය හිත ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. හිතන්න කිව්ව කොහොමද? පරතෝ ഘോഷයේ බුදුරජාන් වහන්සේකින් ලැබෙන ධර්මයේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන ඒක මානසිකාරය කරන්න කිව්වා. මෙන්න මෙහෙමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ. මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් ධර්මයේ මානසිකාරය කරන්න කිව්වා. ඒක යෝනිසෝ මානසිකාරය. අන්න උපදින මොකද්ද? සම්මාදිට්ඨිය. එනම් පරතෝ ഘോഷයයි යෝනිසෝ මානසිකාරය එකතු වෙච්ච තැන සම්මාදිට්ඨිය උපදිනවා. අපිට උපදින්නේ නැත්තේ මොකද මේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඉපදුනා නම් සෝතාපන්නයි. සම්මාදිට්ඨිය ඉපදුනා නම් උපදින්නේ නැත්තේ මොකද? එහෙනම් අහන ධර්මයක් හරියට අහන්නේ. ඒකත් වැරදියට සමහරට අහන්නේ. යෝනිසෝ මනස්කාරයක් නැහැ. සම්මාදිට්ඨියක් උපදින්නේ නැහැ. ඒක නිසා පින්වත්නි ප්‍රශ්නේ ඔහොම හැදි යන්නේ. ප්‍රශ්නේ හැදෙන්නේ ඔහොම විසඳුම තියෙන්නේ එතනමයි. හරි. ඉතින් බුදුරජාණන් මේ රූපයේ යථා ස්වභාවය රූපේ හටගන්නේ ආහාර සමුදය රූප සමුදය. වේදනාව ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. සංඥාව ස්පර්ශයෙන්. සංස්කාර ස්පර්ශයෙන්. විඥානයේ නාම රූප වලින්. මට ඔබට ගොඩාක්ම විස්තර කරන්න දැන් වෙලාවක් නැහැ. හරි. ගොඩාක් විස්තර කරන්න වෙලාවක් නැහැ. හැබැයි තේරුම් ගන්න රූපය ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා රූපය හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් පස්සපච්චා වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් විදීම හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ හඳුනා ගැනීම. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර චේතනා හටගන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නේ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා මට ඕන විදිහට හැදෙන්නේ නැහැ. එහෙනම් හේතුවට ඕන විදිහට හැදෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් නම් හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි නම් හැදෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද? අනාත්මය. මට ඕන විදිහට නම් හැදෙන්නේ. එතන ආත්මයින්නේ. ඇයි මට ඕන විදිහට හැදෙන්නේ? එහෙනම් රූපය හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. හේතුව සකස් වෙන විදිහට. වේදනාව හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. හේතුව සකස් වෙන විදිහට. සංඥා සංකාර විඥානය හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. හේතුව සකස් වෙන විදිහට. එහෙනම් එතන අනාත්මයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. මට ඕන විදිහට නෙවෙයි හැදෙන්නේ. හේතුවට ඕන විදිහට හැදෙන්නේ. හරි? ඒවත් අනිත්‍යයි. ඒවත් දුකටයි. යමක් අනිත්‍යද ඒක දුකයි. හැබැයි මේ ලෝකේ කවුරුත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා අඬන්නේ නැහැ. කවුරු හරි අඬනවද පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා? ඇයි? ඒ දුක විඳීමක් නෙවෙයි. ඒක අවබෝධ කරන්න තියෙන දෙයක්. අපි සාමාන්‍යයෙන් දුක කියලා කියන්නේ රෙදෙනවා කියන එකනේ. අපි දුක කියන්නේ කය හරි හිත හරි රෙදෙනවා කියන එක. රිදෙනවා කියන එක. ඒකනේ අපි දුක කියලා හඳුන්වන්නේ. මේ දුක කය හරි හිත හරි රිදෙනවා කියන අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. දුක් වේදනාව නෙවෙයි. එහෙනම් අවබෝධ කරන්න ඕනේ සත්‍යයක්. ඒ දුක අවබෝධ කරන්න ඕනේ සත්‍යයක්. ඒ දුක. ඒක නිසා හොත්තට ඔබ තීරුම් ගන්න අපි අවබෝධ කළ යුතු සත්‍යයක් තියෙන එක දුක්ඛාරිය සත්‍යය. හරි? ඒක හැදෙන්නේ තණ්හාව නිසා. ඒක දුක්ඛ සමුදය. හරි? තණ්හාව නිරුද්ධ වුණොත් එimhe දුක නැහැ. දුක්ඛ නිරෝධය. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි
යම් විලක තියෙනවා මහනෙල් හෝ නෙළුම් හෝ ඕලු හෝ මල්. මහණී මහනෙල් හරි නෙළුම් හරි ඕලු හරි ඒ විලෙන් උඩට මතුවෙලා විලෙන් උඩට මතුවෙලා පිපෙනවා. පිපුණට පස්සේ ඒ නෙළුම් මල නැවත අර ජලයේ ගෑවෙන්නේ. ඒ මානෙල් මල ඒ ඕලු මල නැවත ජලයේ වතුර ගෑවෙන්නේ. ඒ මල් පෙති උඩට මතුවෙලා තියෙන්නේ මහණි තථාගතයන් වහන්සේත් මේ ලෝකේ ඉපදිලා මේ ලෝකයේම හැදී වැඩිලා මේ ලෝකෙන් උඩට මතුවෙලා ලෝකයේත් එක්ක එකතු නොවි කෙලෙස් එක එකතු නෙවි ඉන්නවා තථාගතයන් වහන්සේ. හරියට නිලුම් මලක් වගේ. හරියට මහනෙල් මලක් වගේ. හරියට ඕලු මලක් වගේ. ඒ තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ අපේ ශාස්ත්‍රු ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මය මේ සත්‍ය අවබෝධ කරගෙන ඒක තේරුම් අරගෙන අපට කියා දෙනවා දේශනා කරනවා පිහිටවනවා පනවනවා විවෘත කරනවා උඩුකුරු කරලා පෙන්නනවා මෙන්න සත්‍ය දකින්න කියලා. ඇස් ඇත්තෝ සත්‍ය දකිත්වා. ඇස් ඇත්තෝ සත්‍ය දකිත්වා. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.